අවුරුදු දහස් ගණනකට පෙර සිටම ඒ වගේම අද වන විට මේ මුළු ලෝකයේම විශාල යුද පිටියක් බවට පත්ව අවසන්. එය හරියටම වර්ෂවලින් කිව්වොත් මෙම පෘථිවි ග්‍රහලෝකයේ තුල ක්‍රිස්තු පූර්ව 3500 සිට යුද්ධ 14500ක් පමණ සිදුව ඇත. ඒ වගේම යුද පිටියේදී මිනිස් ජීවිත බිලියන 3.5ක් පමණ මිය ගොස් අවසන්. යුද්ධය යනු මානව සංස්කෘතියේ වඩාත්ම කල්පවත්නා සහ ඛේදනීයම අංගය වන අතර රුධිරයෙන් තෙත් වූ සෑම යුද ගැටුමකම හදවත වන්නේ මේ ලෝකයේ අපවැනි සාමාන්‍ය මිනිසුන්ය. යුද්ධයේදී අදටත් අපේ මියගිය සහෝදර සහෝදරියන් ගැන දුක් වෙනවා. ඉතින් ඔබ හිතනවා ඇති මම වෙනද වගේ යුද්ධයක් ගැන අද කතා කරන්න ආව කියලා. නැහැ. අද මම ඔබට පෙන්වන්න හදන්නේ මෙතෙක් ලොව සිදු වූ දාරුණුතම යුද ගැටුම් වල දැක්ක සංවේගයට පත් කරවන මහා භයානකම ෆොටෝස් 10ක් ගැන. ඉතින් සුපුරුදු පරිදි රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්. අංක 10 ජපන් සොල්දාදුවාගේ පින්තූරය. මුලින්ම මේ පින්තූරයට පාදක වෙන තැන තමයි දෙවන ලෝක යුද්ධ සමයේදී විශාල සටන් මාලාවක් සිදු වූ ස්ථානය වන පැසිෆික් රඟහල. එහෙම නැත්නම් පැසිෆික් තියටර් එක. පැසිෆික් රඟහල දක්වා ක්‍රමයෙන් 1942 වර්ෂයේදී කුඩා නිවර්තන දූපතක් වන ගවාඩල් කැනල්ලි ක්ලාස් ටොෆෝබික් සටනක් දිගහැරමින් තිබුණි. මුළු ආසම එදින දුම්වලාවන්ගෙන් පිරී ගොස් අවසන්. මිත්‍ර හමුදා නොපෙනෙන සතුරෙකු සමග අඟලෙන් අඟලකට නොපෙනෙන වෘක්ෂලතා පවුරක් කරහා සටන් කරන්නට පටන්ගෙන ඇත. ඇමරිකානු මුර සංචාර ඒකකයක් සමගින් ගමන් කරමින් සිටි ලයිව් සංග්‍රහයෙහි ඡායාරූප ශිල්පී රැල්ෆ් මෝස් හට සිවිල් වැසෙන් කිහිප දෙනෙකු අවශ්‍ය වී තිබුණා. ඒ වගේම මේ ඡායාරූප ශිල්පියාට අවශ්‍යව තිබුණා යුද්ධයේ බීසුණුකම මේ මියගිය සොල්දාදුවෙක්ගේ ඇස් දෙකෙන්ම දකින්න විදිහේ ෆොටෝ එකක් ලබා ගන්න. ඉතින් එක් දිනකදී හමුදා මුර සංචාරක අතරතුර වෙළඳ තීරයේ අබලන් වූ ටැංකියක් මත මහා භයානක දෙයක් එම මුර සංචාරයේ සෙබළුන්ට හමු වුණා. අබලන් වූ ටැංකිය අසල තුවක්කු සවි කර ඇති කොටස වන ටර්ට් එකට යටින් සවි කර තිබුණේ ජපාන් සොල්දාදුවෙකුගේ හිසයි. එම ජපාන් සෙබළාගේ කට දෙපැත්තට ඇද ඔහු හයියෙන් කෑගසන විට ඔහුගේ හිස ගසා දමා මෙහි එල්ලා තිබිණි. මෙහිදී හමුදා මුර සංචාර සමග ගොස් සිටි ඡායාරූප ශිල්පියා මෙහි පින්තූරයක් පවා ලබා ගත්තා. මෙම පින්තූරය අවසානයේදී මුල් ලොව පුරා පැතිර යමින් යුද්ධයේ ම්ලේච්ඡත්වයෙන් ලොවට පෙන්වීම සිදු කරා. ලොව පුරා මෙතෙක් සිදු වූ යුද ගැටුම් වලදී ම්ලේච්ඡ ක්‍රියා සිදුවද පැසිෆික් සාගරයේ සටන් තුල භයානක තීව්‍ර ස්වභාවයක් ගත්තා. ජපාන් සොල්දාදුවන්ගේ මල සිරුරු ඇමරිකානු හමුදාව විසින් හිස ගසා දමා තැන් තැන්වල සවි කළා. ඉතින් ඒ ඡායාරූප ශිල්පියා ලබාගත් භයානක පින්තූරය තමයි මේ. අංක 2 මසාවා නගරයට බෝම්බ හෙළීමේ පින්තූරය. එරිට්‍රියාව යනු ඉතියෝපියාවේ යටත් වීදියක් ලෙස පැවති රටක්. 1991 මැයි 29 වන දින ඉතියෝපියාවෙන් නිදහස් වීම සඳහා එරිට්‍රියාවේ වසර 30ක අරගලයේ අවසානයේ සනීටුවන් කිරීම සිදු කළා. එම ඓතිහාසික දිනයට වසරකට මද වේලාවකට පෙර එරිට්‍රියානු මහජන විමුක්ති පෙරමුණ, ඒ කියන්නේ EPLF හමුදාව ඉතියෝපියානු හමුදාවේ සැපයූ මාර්ගයේ කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් එරිට්‍රියාවේ වරාය නගරයක් වන මස්සාවාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් ආරම්භ කළේය. දින 3ක දරුණු සටන් වලින් පසුව EPLF හමුදාව මසාවා වරාය නගරය අල්ලා ගැනීමට සමත් විය. නමුත් ඉතියෝපියාවේ පහසුවෙන් අත්හැරීමට සූදානම් වූයේ නැත. දින ගණනාවක් පුරා ඔවුන් නපාමි සහ පොකුරු බෝම්බ වලින් නගරයේ කළුදුමාර වලින් වසා දැමීමට සමත් වූ අතර එම සිද්ධිය නිසා සිය ගණනකගේ ජීවිත බිලිගත්තේය. මාසයකට පසු නැවතත් ගුවන් බෝම්බ ප්‍රහාර ආරම්භ වීම සමගම ආහාර ගබඩා සහ සහනාධාර පිලිස්සී ගියා. වැඩ දියුණු කරන ලද කූඩාරම් යටතේ සිවිල් ලෙසෙන් ගුලි වී සිටියේය. මෙම දරුණු සමූල ඝාතනයෙන් එළියට බොහෝ පින්තූර සහ වීඩියෝ මාධ්‍යවලට බියකරු දර්ශන බවට පත්විය. නමුත් බෝම්බ ආවරණයක් මත වාඩි වී සිටින එරිට්‍රියානු මිනිසෙකුගේ තනි රූපය මෙතෙක් ගත් භයානකම දුෂ්රූපවලට වඩා ඒ ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. එම මිනිසාගේ දැස් සහ ඔහුගේ වටපිටා යන දෙකේම ඇති අඳුරු සහ පාළුභාවය නිසා එකල එරිට්‍රියානු පුරවැසියන්ගේ ජීවිත කතා ඉතිහාසයෙන් කිසිදා මැකී නොයන සංකීර්ණ බ්ලැක් ඇන්ඩ් වයිට් කළු සහ සුදු පහරවල් තීන්ත වලින් පින්තරු කර අවසන්. අංක 8 අහිංසක වැරැද්දක පින්තූරය. එහෙම නැත්නම් අත්වැරදීමක පින්තූරයක්. 2005 වර්ෂයේදී ඉරාකයේ ඡායාරූප ශිල්පී ක්‍රිස් හොන්රෝස් විසින් ගන්නා ලද මෙම අමතක නොවන ඡායාරූපය යුද සමයේදී සිදු වූ අඳුරු ප්‍රතිවිපාක නිරූපණය කරයි. හදිසි අනතුරු පවා ඔබගේ දෑත්වල කිසිදා සෝදාගත නොහැකි අන්දමේ රුධිරය ඉතිරි කරන බව මෙම රූපෙන් ඔබට සනාථ කරනු නිසකයි. උතුරු ඉරාකයේ නගරයක් වන ටාල් අෆාර් නගරයේ සාමාන්‍ය හමුදා මුර සංචාරක අතරතුර හොන්රෝස් ඡායාරූප ශිල්පියා සූදානම් වූයේ හමුදාව තම රාජකාරී කරන ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන්.
හවස 6ට ඇඳිරි නීති සඳහා වීදි වලින් මිනිසුන් පහව යන විට හමුදාව වීථියක තම ගමනාන්තය හැරි ඔවුන් නැවතත් තම ගමනාන්තයට ළඟා වන විට ඇඳිරි නීති වෙලාවේ නොනවත්වා ගමන් කරමින් සිටින මෝටර් රථයක් හමු විය. මෑත කාලීනව සැඟවී සිටීමෙන් ඉතාමත් උද්වේගකාරයකට පත්ව සිටි සොල්දාදුවන් විසින් කිසිදු දෘශ්‍යමාන ප්‍රතිචාරයක් නොමැති නිසා අනතුරු ඇඟවීම වෙඩි කිහිපයක් පමණක් මෙම මෝටර් රථයට නිකුත් කළා. මෝටර් රථය ගමන් කරන්නන් එක දිගටම එන නිසා කවුරුන් හෝ හමුදා නිලධාරියෙක් වෙඩි තිබ්බා. අවසානයේදී සියලුම හමුදා නිලධාරීන් වෙඩි තැබුවා. මෝටර් රථය වෙත හමුදාව ලංවන විට දැන්නම මෝටර් රථයෙන් සාමාන්‍ය කැරලිකරුවන්ගේ හමුදාවක් ආපසු වෙඩි තබනවාට වඩා භයානක හඬක් ඔවුන්ට ඇසුණා. කවුරුන් හෝ ළමයින් පිරිසක් මෝටර් රථය තුල අඬන්නට පටන් මෝටර් රථය තුළ පවුලක් සිටියා. ඒ ඇඳිරි නීතියට පෙර නිවසට යාමට උත්සාහ කරන මව පියාසා දරුවන් 4 දෙනෙක්. ඔවුන් සැගවී සිටි සොල්දාදුවන් දැක නොතිබූ අතර ඔවුන් අනතුරු ඇඟවීමේ වෙඩි ඇසෙන විට කාර්ය වේගෙන් රැගෙන යාමට ඔවුන් උත්සාහ කොට ඇත. ඕනෑම වෙලාවක ගැටුම් ඇති විය හැකි නිසා සිදුවිය හැකි ප්‍රදේශයක වෙඩි තැබීම කියන්නේ ස්වභාවික ක්‍රියාවක්. මෙම සිද්ධියේදී මුළු හමුදාවක්ම වෙඩි තැබූ නිසා එම ළමයින්ගේ දෙමාපියන් අඳුර ගන්නවත් බැරි වෙන විදියට මැරිලා අවසන්. ඉතින් ඔබට මේ ඡායාරූපයෙන් පේන්නේ හොන්රෝස් විසින් එම අවස්ථාවේදී තම දෙමාපියන්ගේ මරණයට දුක් වෙන කුඩා දීනකගේ පින්තූරයක් තමයි මොහු විසින් ලබාගෙන තියෙන්නේ. අංක 7 රොඩේසියානු ප්‍රශ්න කිරීමේ පින්තූරය. රොඩේසියානු බුෂ් යුද්ධය කියලා කියන්නේ බොහෝ ඉතිහාස පොත්වල ලොකු ස්ථානයක් වෙන් කර ඇති කතාවක්. 1964 වර්ෂයේ සිට 1979 වර්ෂය දක්වා වසර 13ක් පුරාවට පැතිර ගිය මේ යුද කැටුම 19 වෙනි සියවසේ අගභාගයේදී සුදු ජාතික පදිංචිකරුවන් විසින් දකුණු අප්‍රිකාව යටත් විජිතකරණය කිරීමත් සමගම ආරම්භ වූ සියවස් දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැසසෙමින් තිබූ සමාජ ආතතියේ උච්චතම සටන් අවස්ථාවක් බවට පත්විය. 1960 ගණන්වල අප්‍රිකානු ජාතිකවාදීන් විප්ලවයේ බලය අතටගත් අතර සමස්ත වාර්ගික යුද්ධයකට ඒකාබද්ධ වූ ලේවැගිරි යන ගරිල්ලා කළු ජාතික යුද්ධයක් දියත් කළහ. කළු ජාතික ගරිල්ලන් විදේශික පීඩකයන්ට එරෙහිව විමුක්තියක් ලෙස සැලකූ අතර විශේෂයෙන්ම මේ සුදු ජාතිකින්ගේ රජයට මෙම කළු ජාතික ප්‍රහාර ත්‍රස්තවාදී කැරැල්ලක් ලෙස සලකන්නට පටන් ගත්තා. තදාසන්න ප්‍රදේශවල ගොවිපළවල් සහ ගියුත් වගාවන් දැඩි ලෙස විනාශ විය. කළු ජාතින්ගේ පළමු ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු සුදු ජාතික ගොවීන් මානසිකත්වයෙන් පහතට මැද වැටුණි. සුදු ජාතික පිරිමින් වැඩ කරන විට සුදු ජාතික කාන්තාවන් නිවස ආරක්ෂා කළහ. රොඩේසියානු රජය අනුකම්පා විරහිතව මින්පසු කළු ජාතිකින්ගෙන් පලි ගැනීම ආරම්භ කරන ලදී. බොහෝ අවස්ථාවලදී ඔවුන් කළු ජාතික ගරිල්ලා හමුදාවන් දඩයම් කර මුලින් රුපුටා දැමීමේ ගවේෂණයේදී කළු ජාතික සිවිල් වැසියන් මරා දමා කළු ජාතික ගරිල්ලන් අල්ලාගත් විට ඔවුන්ට බොහෝ විට වධහිංසා පමුණුවා සීමාව ඉක්මවා යන දඩුවම් ප්‍රශ්න කිරීම වලට ලක් කරන ලදී. මාධ්‍යවේදී ජේ රොස් බෝමන් විසින් මෙම ඡායාරූපය ලබා ගත්තේ රජයේ අශ්වාරෝහක එකකයක් විසින් සිරකරුවන්ට තුවක්කුවක් එල්ල කරමින් ගිනියම් කරන මධ්‍යහනයේ හිරු තුල විනාඩි 45ක් ඊට වඩා කාලයක් සිටීමට බල කරන ආකාරයයි. මිනිසෙක් වෙවුලමින් බැලන්ස් එක නැතිව බිම වැටෙන සෑම අවස්ථාවකම සොල්දාදුවන් ඔහුව මුල්ලකට ගෙන ගොස් ඔහුට හොඳටම පහර දීලා ආසට වෙඩි තැබුවා. ප්‍රශ්න කිරීම අවසන් වන විට ඉතිරි සිරකරුවා මානසික පිස්සන් බවට පත්ව අවසන් බව සඳහන් වේ. අංක 6 සීතල මලමිනි ඇටකටු වරායක් පිරිසිදු කිරීමේ පින්තූරය. මෙම ඡායාරූපය සඳහා පදනම් වන්නේ මෙයයි. එක්සත් ජනපද කොංග්‍රසයේ පුස්තකාලය පවසන ආකාරයට සටනේදී මියගිය සොල්දාදුවන්ගේ ඇටකටු එකතු කරන අප්‍රිකානු ඇමරිකානුවන් යන වචන පෙළ පමණයි එම පුස්තකාලයේ පොත්වල මෙම පින්තූර ගැන සඳහන් වෙන්නේ. එකපාරට මට මේ සිද්ධිය අඳුරගන්න බැහැ. තේරුම් ගන්නත් බැහැ. ඉතින් මම මේ ගැන හොයනකොට මේ ඡායාරූපය බොහෝ විට එහි ඇමරිකානු ජෙනරාල් වරුන්ට පමණක් සිහිපත් වන යුද්ධයක් පිළිබඳ ඊටම භයානක රෝගාතුර සටන්කාමී දර්ශනයක් ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. කිස්තුවර 1964 මැයි 31 වන දින මෙම සීතල වරායේ සති දෙකක භීෂණයක් එහෙම නැත්නම් සටනක් ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 18000කට අධික පිරිසක් මිය ගියා. ජෙනරාල් ග්‍රාන්ට් පසු පැවසූ පරිදි අපට සිදු වූ පාඩුව සඳහා වන්දි ගෙවීමට කිසිදු වාසියක් මින් ලැබුණේ නැත. ඔවුන්ගේ කූඩාරම් තුල ඔවුන්ගේ තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට මුඩ බිමට යාමට ඉඩ දීම සඳහා ඔවුන් විසින් ගිවිසුම සකස් කරාලු. ඔවුන් පැමිණෙන විට බොහෝ ප්‍රමාද වැඩි බොහෝ මිනිසුන් මිය ගොස් තිබුණා යයි ජෙනරාල් ග්‍රාන්ට් විසින් පැවසුවා. මෙම පින්තූරෙන් ඔබට නිරූපණය වන්නේ එදා ඇමරිකානු සිවිල් යුද්ධයේදී වර්ජිනියාවේ මැකැනික්ස්විල් අසලදී 1864 මැයි 31 සිට ජූනි 12 දක්වා සිදු වූ වඩාත්ම වැදගත් සටනක් වන සීතල වරාය සටනේ අවසන් ප්‍රතිඵලයේ පින්තූරයක් වේ. මෙය අන්තිමට මිනි ඇටකටු පමණක් ඉතිරි වූ සීතල වරායක් බවට පත්ව තිබුණි. අංක 5 සිෆ්ලීට්ගේ හිස කසා දැමීමේ පින්තූරය. මෙම ඡායාරූපය ලයිව් සංගරාවේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන විට කෝපයේ කෑගැස්සීම ලෝපුරා දැනෙන්නට පටන් ගත්තා.
මෙම පින්තූරයේ සිටින පුද්ගලයා ඕස්ට්‍රේලියානු සැරයන් ලෙනාඩ් සිෆ්ලිට් යයි විශ්වාස කෙරේ. පැපුවා නිව්ගිනියාවේ නිරීක්ෂණ මෙහෙයුමකදී සිෆ්ලිට් අල්ලා ගැනීමෙන් පසුව ගන්නා ලද ඡායාරූපයක් තමයි මේ. මෙම පින්තූරය ඊළඟ වසරේ මියගිය ජපාන් සොල්දාදුවෙකුගේ නිල ඇඳුමේ සොයා ගන්නා ලද්දක් බව කියවේ. ගොඩක් වෙලාවට සිෆ්ලිට් සහ මේ ජපාන් සොල්දාදුවා යාළුවන් වන්නට ඇති බව සඳහන්. සිෆ්ලිට්ගේ සංගෙන් දෙදෙනාමද හිසකසා දමන ලදී. දෙවන ලෝක සංග්‍රාමයේදී ජපනුන්ගේ හිසකසා දැමීම තරමක් සාමාන්‍ය ක්‍රමයක් වූ අතර බටහිර සදාචාරාත්මක බව මුළු ලෝකයටම පෙන්වන ලදී. ෂොන්රුකෝ හතා අතින් චීන සිවිල් ඇසන් 30,000 ඝාතනය කරන ලද චැන්ජියාවෝහි දින තුනක සංහාරය වගේම මෙවැනි තනි මරණ දණ්ඩන දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාත්මක වූ හිට්ලර් අභිබවා යන බව පෙනෙන්නට පටන් ගත් බව සඳහන්. ඉතින් මේ පින්තූර නිරූපණය වන්නේ හිස කසා දැමීමට මොහොතකට පෙර ඕස්ට්‍රේලියානු සෙබළෙකුගේ ජීවිත කතාවයි. අංක 4 ජේම්ස් සී කැලහාන්ගේ පින්තූරය. වියට්නාම් යුද්ධය ගැන ඔබ දන්නවා ඇති. වියට්නාම් යුද්ධය අතරතුර වියට්නාමයේ මාරාන්තිකම යුදමය ප්‍රදේශයක් ලෙස සයිගොන් සිට කිලෝමීටර් 80 සැතපුම් පමණක් උතුරින් යුද කලාපයේ ඩී ලෙස හඳුන්වනු ලැබූ අතර එය අප්‍රමාණ සංඛ්‍යාවක් වියට් කොං හමුදා සඳහා සැඟවී සිටින ස්ථානයක් බවට පත්විය. කලාපය තුළ සැඟවී සිටීම සහ වෙඩි තැබීම් බහුලව සිදු වූ අතර ඝන කැලෑ යටි පඳුරු සහ රබර් බතු මැද්දේ විස්මිත යුද ගැටුම් පහසුවෙන් දින ගණනාවක් පුරා සටන් බවට පත්ව අවසන්. 1967 ජූනි 17 වන දින වෛද්‍ය ජේම්ස් සී කැලහාන් යුද කලාපයේ ඩී බලෑනියක් සමග ගොස් ඇත. පාබල සෙබළුණු සැඟවී සිටමින් ඔවුන්ව ආවරණය කරමින් ඔවුන්ව ගෙන ගිය අතර සටන පැය 3ක් ඇදී ගිය අතර ඒ අවසානයේ වන විට එම ප්‍රදේශයේ මිනිසුන් 31ක් පමණ මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේ වන විට වෙඩි උණ්ඩ කැලහාන්ගේ ඔළුව උඩින්ම යන්නට පටන් ගත්තා. ඡායාරූප ශිල්පී හෙන්රි හුයිට් විසින් ඉහත ඡායාරූපය ලබා ගනු ලැබුවේ කැලහාන් මියන සොල්දාදුවෙකු බේරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවක පින්තූරයක්. කැලහාන්ගේ මුහුණේ පැහැදිලිව පෙනෙන බලාපොරොත්තු සුන්වීම එකල වියට්නාමයේ යුද්ධය පිළිබඳ ජනප්‍රිය ඇමරිකානු මතය පිළිබිඹු කළ අතර ඡායාරූපය 1955 අතර වියට්නාමෙන් පිටතට පැමිණි වඩාත් ප්‍රසිද්ධම ඡායාරූපයක් බවට පත්විය. අංක 3 ඉන්චොන් ආක්‍රමණයේ පින්තූරය. සෑම යුද්ධයකදීම සෑම සටනකම දරුණු තැනක් තියෙනවා. අවසනාවකට වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍යයෙන් සටන අවසන් කිරීමට අවශ්‍ය සිවිල් වැසියන්. දකුණු කොරියාවේ ඉන්චොන් ආක්‍රමණය මෙම හද කම්පා කරවන ඡායාරූපය එම සත්‍යයට කදිම සාක්ෂියක්. කොරියානු යුද්ධය ආරම්භ වූයේ 1950 ජූනි 25 වන දින උතුරු කොරියානු මහජන හමුදාව NKPL දකුණු කොරියාවට එරෙහිව ආක්‍රමණයක් දියත් කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය දකුණු කොරියාවට පිටු පෑමට ඉක්මනින්ම පියවර ගත් අතර උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරුද්ධ වූ නිසා සිදු වූ වාසියෙන් අනුකම්පා විරහිත ක්‍රියාවන් සිදුකොට ඔවුන් විසින් ජයග්‍රහණය තහවුරු කරගත් බව සඳහන්. මාස ගණනාවක් තිස්සේ NKPL හමුදාව එහෙම නැත්නම් උතුරු කොරියානු හමුදාව නැවැත්විය නොහැකි ප්‍රහාරයක් දියත් කළ අතර එයින් එක්සත් ජාතීන් සහ දකුණු කොරියානු හමුදා දෙකම කොරියානු අර්ධද්වීපයේ පහළ මායිමේ පූසාන් ප්‍රදේශය දක්වා පසුබැසීමකට ලක් කරන්නට උතුරු කොරියානු හමුදාව සමත් විය. දකුණු කොරියානු හමුදාවෙන් සැප්තැම්බර් 15 වන දින උතුරු කොරියානු දේශ සීමාවට පහළින් පිහිටි ඉන්චොන් වරායට නගරයට ප්‍රහාරයක් එල්ල විය. ඉන්චොන් පාදමක් ලෙසින් සෝල් නගරය නැවත අත්පත් කර ගැනීමටත් ලේ වැගිරීම් මාස කිහිපයක් තිබියදීත් යුද්ධයේ වාසිය තමන්ගේ පැත්තට හරවා ගැනීමට දකුණු කොරියාවට හැකි විය. ඉතින් ඒ අඳුරු යුද්ධයේ පින්තූරයක් තමයි මේ. අංග 2 තැඹිලි උරුමයේ පින්තූරය. මොකද්ද මේ තැඹිලි උරුමය කියලා කියන්නේ? නිකන් හරි අමුතුම නමක් නේද? වියට්නාම යුද්ධයේ ම්ලේච්ඡත්වයේ අඛණ්ඩ උරුමයක් බඩපත් වූයේ වියට්නාම හමුදාවන් විනාශ කිරීමට සහ ඔවුන්ගේ ආහාර ප්‍රභවයන් විනාශ කිරීමට වියට්නාම ශාකපට්ට මත ඉසින් ලද කුප්‍රකට වල් නාශකයක් වන ඒජන්ට් ඔරෙන්ජ් භාවිතයයි. එක්සත් ජනපද හමුදාව වියට්නාමයේ සහ කාම්බෝජයේ කොටස් වලට ආසන්න වශයෙන් ඒජන්ට් ඔරෙන්ජ් ලීටර් මිලියන 70.5ක් පමණ හෙලා ඇත. යුද්ධයේ අවසානයේ දුක් විඳීමේ අවසානයක් ලෙස සනිටුවන් කරන බවක් පෙනෙන්නට තිබුණත් දශක 4 මාරකට පසුව මෙම වල් නාශක ඉසින කලාපයේ ජනතාව තවමත් ඔවුන් තුරට කාන්දු වූ ඩයොක්සින් දූෂණයේ දුර්වල බලපෑම් සමග කටයුතු කරනවා. මින් මිනිස් සිරුරු සහ ඉඩම් එකට එකක් විනාශයට පත්ව අවසන්. වොෂින්ටනයේ හානිය වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර නිරාවරණීය වූ කාන්තාවන් සහ දරුවන් සහ ඒ වගේම මුණුබුරන් උපත් ආබාධ සහිතව අදටත් උපත ලබයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ වියට්නාම් යුද්ධයට මුහුණ දුන් මවක් 2006 දී ඇගේ 14 හැවිරිදි පුතාව නාවන ආකාරයයි. ඔබට මෙම පින්තූරෙන් පේනවා ඇති ඒජන්ට් ඔරෙන්ජ් වල්නාශකයේ බලපෑම. අංක 1 පියෙකු සඳහා අවමංගල උත්සවයක පින්තූරය. මෙම පින්තූරයේ කිසිදු ප්‍රචණ්ඩත්වයක් හෝ දරුණු භාවයක් පෙන්වන්නේ නැත. සොල්දාදුවෙකු තම සහෝදර සෙබළෙක්ගේ අවමංගල උත්සවයේදී එම මරණයට පත් වූ සෙබළාගේ කුඩා පුතුට
තම ජාතික කොඩිය දෙන විට කඳුළු සලමින් හිස උස්සූසා නිකට ශක්තිමත් වූ කුඩා පිරිමි ළමයෙකුගේ පින්තූරයක් තමයි මේ. නමුත් ඒ තමන්ගේම ආකාරයෙන් සටනකින් පසු ගත් ඕනෑම ඡායාරූපයක් මෙන් ඒ කම්පනයට පත් කරයි. මන්ද එය තවමත් ඔවුන්ගේ මුළු ජීවිතයේම සිටින මිනිසුන්ට අහිමිවීමේ විදින හද කම්පාව නිරූපණය කරන නිසාවෙන්. පිරිමි ළමයා ක්‍රිස්ටියන් ගෝල්චින්ස්කි වන අතර ඔහුට වයස අවුරුදු 8යි. ඔහුගේ පියා නාවික මණ්ඩලික සැරයෙන් මාක් ගෝල්චින්ස්කි වන අතර ඔහුගේ රාජකාරී සංචාරය අවසානයේ යෙදී සිටියේදී වෙඩි තබා ඔහුව ඝාතනය කර ඇත. ක්‍රිස්ටියන්ට මෙහිදී තව සහෝදරයන් නැත. ඉතින් ඔහුට මේ වන විට තමන්ගේ පියාද නැති වී අවසන්. නමුත් ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටුනේ නැත. ඔහුගේම පියාගේ මරණයෙන් පසු ක්‍රිස්ටියන් රාජකාරියේ යෙදී සිටියේදී දෙමාපියන්ට අහිමි වූ නරුවන්ට නත්තල් දෑ කියවන පුණ්‍යායතනක් වන ඒ සෝල්ජර්ස් චයිල්ඩ් වෙත සම්බන්ධ වී තාමත් හොඳ ජීවිතයක් ඔහු විසින් ගත කෙරූ බව සඳහන්. මම පෙන්නපු අනිත් පින්තූර 9ටම වඩා භයානකම පින්තූරය තමයි මේ. මම ඒක අංක 1ට මේක තෝරගත්තේ. මන්ද යුද්ධයකදී තම ප්‍රියතමයන් අහිමිවීමයි මේ ලෝකයේ භයානකම පින්තූරය. ඉතින් ඕන්න අද මම කතා කරේ ලෝක මෙතෙක් පැවති දරුණු යුද්ධවලදී ඡායාරූප ශිල්පීන් විසින් ලබාගත් ඉතාමත් දුර්ලභ දකින්න අය කම්පාවට පත් කරවන පින්තූර 10ක් ගැන. ඉතින් මේ පින්තූර 10න් ඔබ මොන පින්තූරයකට දැකලාද ගොඩක්ම කම්පාවට පත් වුනේ නැත්නම් බය වුනේ. ඉතින් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකයේම යුදමේ ඉතිහාසය ගැන ඔබත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපිට දන්න ලංකාවේ ඉතිහාසය YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම අපිට දන්න ලංකාවේ ඉතිහාසය social medias follow කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.